එහෙනම් පුතේ අපි පිරිවැය පාඩමේ දෙවනි උප කොටසට එන්න හදා. පළවෙනි උප කොටස තිබුණේ මොකක්ද? කෙටි කාලය, දිගු කාලය, සාමාන්‍ය පිරිවැය නේද? දිගු කාලීන සාමාන්‍ය පිරිවැය, හීනවන ඵල නීතිය, පරිමාණානුකූල ඵල නීතිය ඒවා තිබුණේ පළමු කොටසේ. දැන් දෙවෙනි කොටසට එන්න හදන්නේ අනුමාතුකාවලිය මොකක්ද? නිෂ්පාදන පිරිවැය විග්‍රහය. එහෙනම් අනුමාතුකාව ලිව්ව ලස්සනට මොකද්ද පුතේ අනුමාතුකාව? නිෂ්පාදන පිරිවැය විග්‍රහය. හරිද? right. නිෂ්පාදන පිරිවැය විග්‍රහය. පුතේ නිෂ්පාදන පිරිවැය විග්‍රහය මේ විදිහට පටන් ගන්නවා. පුතේ නිෂ්පාදන පිරිවැය ආර්ථික විද්‍යාවේ පදනම් දෙකකින් වර්ග කරනවා. නිෂ්පාදන පිරිවැය ආර්ථික විද්‍යාවේ පදනම් දෙකකින් වර්ග කරනවා. නිෂ්පාදන පිරිවැය පදනම් දෙකකින් වර්ග කරනවා ආර්ථික විද්‍යාවේ. නිෂ්පාදන පිරිවැය බෙදනවා පුතේ පදනම් දෙකකින්. මොකද පළවෙනි පදනම? පළවෙනි පදනම මොකක්ද? මේක පළවෙනි පදනම. මුළු නිමවුම සමග නිෂ්පාදන පිරිවැය මුළු නිමවුම සමග හැසිරෙන ආකාරය. පළවෙනි පදනම තමයි පුතේ නිමවුම සමග හැසිරෙන ආකාරය අනුව බෙදෙනවා. මොකද්ද? නිමවුම සමග හැසිරෙන ආකාරය. නිමවුම සමග හැසිරෙන ආකාරය අනුව පුතේ බෙදෙනවා. හරිද? ඊට පස්සේ යෙදවුම් වල හිමිකාරීත්වය යෙදවුම් වල හිමිකාරීත්වය අනුව බෙදෙනවා. පුතේ නිමවුම සමග හැසිරෙන ආකාරය අනුව අපි දැනටම කතා කරලා ඉවරයි. මොකක්ද? නිමවුම සමග වෙනස් නොවන පිරිවැය මුළු ස්ථාවර පිරිවැය. මුළු ස්ථාවර පිරිවැය. මුළු ස්ථාවර පිරිවැය. නැත්නම් අනිත් එක මුළු විචල්්‍ය පිරිවැය. අපි සංකේත අපිට හරි හුරුයි දැන්. TFC TVC. ඔන්න ඔය දෙකෙන් හැදෙනවා පුතේ මුළු පිරිවැය නැත්නම් ආර්ථික විද්‍යාවේ පිරිවැය. මුළු පිරිවැය TC නැත්නම් අපි කියනවා ආර්ථික විද්‍යානුකූල පිරිවැය. ආර්ථික පිරිවැය. එහෙනම් පුතේ බලන්න අපි දැන් එකක් ඉගෙන ගත්තා. මොකක්ද අපි ඉගෙන ගත්ත එක? අපි ඔය පළවෙනි පැත්ත ඉගෙන ගත්තා. නිෂ්පාදන පිරිවැය පුතේ පදනම් දෙකකින් වර්ග කරනවා. පළවෙනි පදනම තමයි මෙන්න මේක. මුළු නිමවුම සමග හැසිරෙන ආකාරය අනුව. නිමවුම සමග හැසිරෙන ආකාරය අනුව. ඒ කියන්නේ පුතේ නිපදවන ඒකක සංඛ්‍යාවත් සමග වෙනස් වෙන්නේ නැත්තම්
ස්ථාවර පිරිවෙන්. මතකයිනේ. නිමවුම සමග වෙනස් වෙන ඒවා විචල්්‍ය පිරිවෙන්. මම කිව්වනේ පුතේ මේ පාඩම නිතර බලන්න. පන්තියට එද්දි කලින් සතිවල පාඩම් ටික බලාගෙන ඉන්න. අඩු ගානේ YouTube එක දාලා බලන්න. පාඩම් කරන කම්මැලි. එහෙනම් පුතේ අපි කියන මෙහෙම මොකක්ද? නිමවුම සමග හැසිරෙන ආකාරය අනුව කොටස් දෙකකට බෙදෙනවා. පුතේ නිමවුමත් එක්ක වෙනස් නොවන පිරිවැය ස්ථාවර පිරිවැය. සංකේතය අපි මතකයි total fixed cost TFC. total fixed cost TFC. නිමවුමත් සමග වෙනස් වන පිරිවැය මුළු විචල්්‍ය පිරිවැය. එහෙනම් පුතේ මේ බලන්න. මුළු පිරිවැය සමානයි මුළු ස්ථාවර පිරිවැය ධන මුළු විචල්්‍ය පිරිවැය. එහෙනම් මුළු පිරිවැය නැත්නම් ආර්ථික විද්‍යාවේ පිරිවැය. ආර්ථික පිරිවැය. මුළු පිරිවැය නැත්නම් ආර්ථික විද්‍යාවේ පිරිවැය. මේ දෙක එකතු විදියට ලියන්න පුළුවන්. මම ඒක සූත්‍රයක් විදියට ලියන්නම්කෝ. මෙහෙම. මම මෙහෙම ලියනවා. ආර්ථික විද්‍යාවේ පිරිවැය. ආර්ථික පිරිවැය සමානයි මුළු ස්ථාවර පිරිවැය ධන මුළු විචල්්‍ය පිරිවැය. මුළු විචල්්‍ය පිරිවැය. ඔහොම කියන්න පුළුවන්. ඔය මොන පදනම අනුවද පුතේ? ඔය මොන පදනම අනුවද? නිමවුම සමග හැසිරෙන ආකාරය අනුව. නිමවුම සමග හැසිරෙන ආකාරය අනුව. එහෙනම් ආර්ථික පිරිවැය සමානයි මුළු ස්ථාවර පිරිවැය ධන මුළු විචල්්‍ය පිරිවැය. එහෙම ලියන්න. මෙහෙම බෙදන පදනම මොකක්ද? නිමවුමත් සමග වෙනස් නොවන ඒවා නොවන පිරිවැය ස්ථාවර පිරිවැය. නිමවුමත් සමග වෙනස් වන පිරිවැය විචල්්‍ය පිරිවැය. දැන් අපි මේ පැත්ත ඉවරයි. ඔය විදිහට අධ්‍යයනය කරලා ඉවරයි. දැන් යනවා පුතේ යෙදවුම් වල හිමිකාරීත්වය අනුව බෙදන්න. මොකද්ද කොහොමද බෙදන්නේ යන්නේ දැන් අපි? යෙදවුම් වල හිමිකාරීත්වය අනුව නිෂ්පාදනයට යොදා ගන්න යෙදවුම් වල හිමිකාරීත්වය අනුව ආයෙ පොඩි බෙදීමක් එනවා. පුතේ ආයතනය සතු යෙදවුම් තියෙනවා. මොනවද තියෙන්නේ? ආයතනය සතු යෙදවුම් තියෙනවා, පිටතින් මිලට ගත් යෙදවුම් තියෙනවා. පුතේ පිටතින් මිලට ගත් යෙදවුම්. කර්මාන්ත ශාලාව පිටතින් මිලට ගත් යෙදවුම් වලට දරන පිරිවැයට කියනවා පුතේ ඍජු පිරිවැය. ඔන්න අලුත් සෙටක්. ඍජු පිරිවැය. ආයතනය පිටතින් මිලට ගනිපොට කියන නම මොකක්ද පුතේ? ඍජු පිරිවැය. තව තියෙනවා පුතේ ආයතනය සතු යෙදවුම්. ආයතනය සතු යෙදවුම්. ආයතනය සතු යෙදවුම් වලට කියනවා පුතේ නම වක්‍ර පිරිවැය. හරිචෝ. කර්මාන්තශාලාවක නිෂ්පාදනයට යොදා ගන්න යෙදවුම් කැලි දෙකකට බෙදෙනවා. එකක් ආයතනය සතු වීම. අනිත් එක පිටතින් ගනිමු. මම සරලව කියන්නකො බේකරියක් ගන්නකො. ආයතනය සතු වීම මොනවද? ගොඩනැගිල්ල, පෝරණුව, පාන් අච්චු ටික ආයතනය සතු වීම. ගමේ බේකරියට යන්නකො යා. මොනවද ආයතනය සතු සම්පත් ටික? බේකරිය, ගොඩනැගිල්ල, භූමිය,
යන්ත්‍ර ටික, ව්‍යවසායකයා ආයතන සතු වෙනවා. අන්න ආයතනය සතු සම්පත්වල පිරිවැයට කියනවා පුතේ වක්‍ර පිරිවැය. ආයතනයේ සතු සම්පත්වල පිරිවැයට කියන වක්‍ර පිරිවැය. ඒ වගේම පුතේ පිටතින් ගන්න ඒවා තියෙනවා. මොනවද පිටතින් ගන්න? අමුද්‍රව්‍ය, ශ්‍රමය, ඉන්ධන, විදුලිය, ජලය. අන්න පිටතින් ගන්න ඒවට කියනවා පුතේ මොකක්ද? ඍජු පිරිවැය. අන්න පුතේ ඊට පස්සේ මම මෙන්න මෙහෙම කරනවා. එහෙනම් මෙහෙම කියන්න පුළුවන්. කොහොමද කියන්නේ? ආර්ථික පිරිවැය. නැත්තම් ආර්ථික විද්‍යානුකූල මුළු පිරිවැය. සමානයි පුතේ කොහොමද එන්නේ? ඍජු පිරිවැය ධන වක්‍ර පිරිවැය. මොකක්ද කියන්නේ? ඍජු පිරිවැය ධන වක්‍ර පිරිවැය. එහෙනම් පුතේ ඔන්න ලස්සන බෝඩ් එකේ තියෙන ලොකු පාඩමක්. මොකද මම පුතේ මම කවදාවත් ඔබට කියන්නේ ආර්ථික විද්‍යාවේ අමාරු පාඩම් තියෙයි කියලා. මේ පාඩම හැර මේක වෙලා තියෙනවා පුතේ දම්වැල කුරුක් වගේ එකිනෙකට ඇමිනිලා තියෙන්නේ. දරුවෝ අර කඩින් කඩාවොත් තේරෙන්නේ. කලින් පාඩම් බලන්න නැතුව આવොත් තේරෙන්නේ. සමහර පුතේ මම නැවත කියනවා. වීඩියෝ ටික දාලා තියෙනවා, නෝට් එක තියෙනවා. කිසිම පන්තියක නැති පහසුකමක් නේද? බලන්න උගන්නපු ටික ඔක්කොම පිළිවෙලට තියෙනවා. පුංචි හරතරක් තේරුන්නේ නැතොත් ටගාල වීඩියෝ එක බලන්න පුතේ. සජීවීව පන්තියට ගියා වගේ. සජීවීව පන්තියට ගියා වගේ නේද? රයිට්. මෙන්න පුතේ කතාව. ආර්ථික විද්‍යාවේ නිෂ්පාදන පිරිවැය වර්ග කරන පදනම් දෙකක් තියෙනවා. පළවෙනි පදනම තමයි පුතේ නිමවුම සමග හැසිරෙන ආකාරය. ඒක තමයි අපි අධ්‍යයනය කළේ. නිමවුමත් එක්ක වෙනස් වෙන්නේ නැත්නම් ස්ථාවර පිරිවැය. නිමවුමත් එක්ක වෙනස් වෙනවා නම් විචල්්‍ය පිරිවැය. ඒ අනුව අපි කියුවා ආර්ථික විද්‍යාවේ පිරිවැය. නැත්නම් අපි කියමු මුළු පිරිවැය. කොටස් දෙකයි. මොකක්ද? මුළු ස්ථාවර පිරිවැය දාන මුළු විචල්්‍ය පිරිවැය. සංකේත වලින් ලියන්න පුළුවන්. TC සමානයි TFC දාන TVC. අර පැත්තට. මෙන්න මේ පැත්ත තමයි දැන් මම කතා කරන්න පටන් ගන්නේ. තව පිරිවැය බෙදෙන පදනමක් තියෙනවා. මොකද පුතේ පදනම? ආයතනය සතු සම්පත් සහ පිටතින් මිලටගත් සම්පත්. දැන් බේකරියකට ගියාම පුතේ අපි බේකරියේ සම්පත් බෙදනවා කෑලි දෙකකට. මොකද කෑලි දෙක? එකක් ආයතනය සතු සම්පත්. අනිත් එක පිටතින් ගත් සම්පත්. දැන් යම්කෝ බේකරියකට මොනවද පුතේ බේකරිය ආයතනය සතු වේව තියෙන්නේ? ගොඩනැගිල්ල, පාන් අච්චු, පෝරණුව, අයිතිකා ව්‍යවසායකයා නේද? මේ බිම ඒවා. ආයතනය සතු සම්පත් වල පිරිවැයට කියනවා පුතේ වක්‍ර පිරිවැය. පිටතින් ගන්නේ කොහොමද? පිටි, සීනි, ඊස්ට්, විදුලිය, ජලය, ශ්‍රමය. ඒවට තරන පිරිවැයට කියන ඍජු පිරිවැය. එහෙනම් ඒ පැත්තේදී කොහොමද හදන්නේ පුතේ? ආර්ථික පිරිවැය සමානයි ඍජු පිරිවැය දන වක්‍ර පිරිවැය. මේ පදනමේදී කියන ආර්ථික පිරිවැය සමානයි ස්ථාවර පිරිවැය දන විචල්්‍ය පිරිවැය. මේ පදනමේදී කියන ඍජු පිරිවැය දන වක්‍ර පිරිවැය. හරිද? ඔබලට තියෙනවනේ වැදගත් දේවල් ලියන පෑනක්. ඒ වැදගත් දේවල් ලියන පෑන කිලෝ 4ක් බර දාලා මේක දාගන්න. මැද්දපත් වෙනකොට දෙපැත්ත වෙන බලු ෆෙලක් දාගන්න. ඉතාම වැදගත්. හයිලයිටර් එක 7-8 පාරක් හයිලයිට් කරන්න මෙලෝ දෙයක් පේන්නේ නැති වෙන්නේ. ඒ තරම් වැදගත්. මෙන්න මේ පැත්තයි ඉතින් අපි දැන් සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. රයිට් ලස්සන දාගන්න.
තාලංකාරක දාගන්න. right. හරියද පුතේ ඉවරයිද? ඔබට මැසේජ් එකක් දාන්න ඉවර නේද? හරි. එහෙනම් දැන් කලබල වෙන්නේ. එක තැනක තියෙයි ආර්ථික පිරිවැය සමානයි ස්ථාවර පිරිවැය දන විචල්්‍ය පිරිවැය. ඉවර නෑ ලියන්න. හරි. තව තැනකදී ආර්ථික පිරිවැය සමානයි ඍජු පිරිවැය. කලබල වෙන්නේ නෑ මේක පදනම් දෙකක්. මේ අමාරු කියන්නේ ඒකනේ පුතේ මම කියලා දෙන්න ඕනේ. එක තැනකදී ස්ථාවර පිරිවැය ධන විචල්්‍ය පිරිවැය සමානයි කියලා. තව තැනකදී ඍජු පිරිවැය ධන වක්‍ර පිරිවැය කියලා. කලබල වෙන්නේ නෑ. පදනම් දෙකක් මේ. අපි දැන් මේ පැත්ත කතා කරලා අර පැත්ත කතා කරාම වැඩේ ඉවරයි. ඉක්මන් කරමු. right. යම් දෙන්න. දැන් අපි යටින් පොඩ වාක්‍ය ටිකක් ලියාගෙන යනවා පුතේ. වාක්‍ය ටිකක් ලියාගෙන මේ අනුමාත්‍රක වශයෙන් අරගෙන සාකච්ඡා කරමු. දරුවෙක් කනෝ මේ පැත්ත කරාම පාඩම ඉවරයිද? ඉවරයි කියලා හිතා ගන්නකො. අද ළමයි කනෝ මේ පැත්ත කරාම පාඩම ඉවරද කියලා. හරිද? right. හොඳයි. යම් ඊට පස්සේ ලියන්න. ආර්ථික විද්‍යාවේදී පොඩි වාක්‍ය ටිකක් ලියලා පුතේ පඩේ පටන් ගමු. ආර්ථික විද්‍යාවේදී
නිෂ්පාදන පිරිවැය ආර්ථික විද්‍යාවේදී නිෂ්පාදන පිරිවැය සුවිශේෂී අර්ථයකින් භාවිතා වේ. 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 රූලක් කරන රතු පෑන අතර ගන්න පුතේ. රූලක් කරන රතු පෑන අතර ගන්න. නිෂ්පාදන ක්‍රියාවලියේදී කැප කරනු ලබන 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 සියලුම ආර්ථික සම්පත්වල 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 ආවස්තික පිරිවැය නිෂ්පාදන ක්‍රියාවලියේදී කැප කරනු ලබන සියලුම ආර්ථික සම්පත්වල ආවස්තික පිරිවැය නිෂ්පාදන ක්‍රියාවලියේදී කැප කරනු ලබන සියලුම ආර්ථික සම්පත්වල ආවස්තික පිරිවැය සමාන පෑන ආර්ථික පිරිවැය ලෙස හැඳින්වේ. ආර්ථික පිරිවැය ලෙස හැඳින්වේ. ආර්ථික පිරිවැය ලෙස හැඳින්වේ. ආර්ථික පිරිවැය ලෙස හැඳින්වේ. හරිද? ආර්ථික පිරිවැය ලෙස හැඳින්වේ. රූලක් කරලා යන්න පුතේ සාමාන්‍ය පෑන. කිසියම් නිමවුමක් බිහි කිරීම සඳහා 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 යෙදවුම් ලබා ගන්නේ කිසියම් නිමවුමක් බිහි කිරීම සඳහා යෙදවුම් ලබා ගන්නේ කිසියම් නිමවුමක් බිහි කිරීම සඳහා යෙදවුම් ලබා ගන්නේ කිසියම් නිමවුමක් ලබා කිරීම සඳහා යෙදවුම් ලබා ගන්නේ රතු පෑන ගන්න යෙදවුම් ලබා ගන්නේ රතු පෑන අතර ගන්න
ආයතනය ඇතුළතින්ද ආයතනය ඇතුළතින්ද ආයතනය ඇතුළතින්ද නැතිනම් බැහැරින්ද ආයතනය ඇතුළතින්ද නැතිනම් බැහැරින්ද ආයතනය ඇතුළතින්ද නැතිනම් බැහැරින්ද යන්න මත නැතිනම් බැහැරින්ද යන්න මත නිෂ්පාදන පිරිවැය කොටස් දෙකකට බෙදේ. නිෂ්පාදන පිරිවැය කොටස් දෙකකට බෙදේ. බැහැරින්ද යන්න මත නිෂ්පාදන පිරිවැය කොටස් දෙකකට බෙදේ. මම ආයෙ කියන්නම් පුතේ හොඳට බලන්න. වීඩියෝ එක බලන දරුවට නම් ආයෙ හරවලා හරි බලන්න පුළුවන්. අහන්න පුළුවන්. හැබැයි ඔන්ලයින් ලියන දරුවට Zoom ක්ලාස් එකේ ඉන්න දරුවට මේ කැඩි කැඩි ඇහෙන්නේ නේද ගොඩක් වෙලාවට. සමහර වෙලාවට පොඩි වචනයක් හරි මිස් වුණොත් නෝට් එකකින් වැඩක් නැහැ පුතේ. ඒකයි මේ 3-4 සැරේ කියන්නේ. හොඳේ. ආසාවට නෙවෙයි ඈ රයිට්. ලියන්න බලන්න ආයෙ සැරේ. කිසියම් නිමෝමක් නිපදවීමට අවශ්‍ය යෙදවුම් ලබා ගන්නේ ආයතනය ඇතුළතින්ද නැතිනම් බැහැරින්ද යන්න මත නිෂ්පාදන පිරිවැය කොටස් දෙකකට බෙදේ. මේ බලන්න පුතේ හොඳට. භාණ්ඩේ හදන්න අවශ්‍ය යෙදවුම් ගන්න ආයතනය ඇතුලෙන් ගන්න ටිකට කියනවා වක්‍ර පිරිවැය. පිටින් ගන්න ටිකට කියනවා ඍජු පිරිවැය. එහෙනම් පුතේ ආයතනය ඇතුළතින්ද පිටින්ද සම්පත් ගන්න කියන එක මත පුතේ බෙදෙනවා පිරිවැය කොටස් දෙකකට. බෙදෙනවා පිරිවැය කොටස් දෙකකට. බෙදෙනවා පිරිවැය කොටස් දෙකකට. මොකද්ද පුතේ මේ පිරිවැය කොටස් දෙක? එක ඍජු පිරිවැය. දෙක වක්‍ර පිරිවැය. right. පටු දාලා යන්න ලස්සනට ඍජු පිරිවැය දෙක වක්‍ර පිරිවැය. ලස්සනට එක දෙක දාලා යන්න. ඍජු පිරිවැය වක්‍ර පිරිවැය. ඍජු පිරිවැය දෙක වක්‍ර පිරිවැය. දැන් එනම් පුතේ අපි අනුමාත්‍රිකා වශයෙන් අරගෙන කතා කරන්න යෙදෙමු. අනුමාත්‍රිකා වශයෙන් අරගෙන කතා කරන්න යෙදෙමු. හරිද? right. එහෙනම් පුතේ මොකක්ද කියන්නේ මෙන්න ඍජු පිරිවැය වක්‍ර පිරිවැය. හරිද? right. ලියන්න පුතේ අනුමාත්‍රිකාව ඍජු පිරිවැය. දැන් පොඩි අදහසක් තියෙනවා ඔබට. නේද? අදහසක් දැන් තියෙනවා. බෙදී මොනවද මේ ඍජු වක්‍ර ස්ථාවර විචල්‍ය කියලා බෙදෙන්නේ කොහොමද? හොඳ අවබෝධයක් තියෙනවා දැන්. යම් මාතෘකාව ලියමු පුතේ. ඍජු පිරිවැය. ඍජු පිරිවැය. ඍජු පිරිවැය. ලස්සන ලියන මාතෘකාව පුතේ ඍජු පිරිවැය. ඍජු පිරිවැය. ලස්සන ලියන මාතෘකාව ඍජු පිරිවැය. ඍජු පිරිවැය.
හරිද? right. ඍජු පිරිවැය කියන්නේ මෙන්න මේක ඇත්තේ. පුතේ නිෂ්පාදන ආයතනයක් හරිද? පිටට බාහිරට මුදල් ගෙවා ලබා ගන්නා ද්‍රව්‍ය වෙනුවෙන් දරන පිරිවැයට කියනවා පුතේ ඍජු පිරිවැය. මොකක්ද ඍජු පිරිවැය කියන්නේ? නිෂ්පාදන ආයතනයක් බාහිරට නැත්තම් පිටට මුදල් ගෙවා ලබා ගන්නා ද්‍රව්‍යවල පිරිවැය. අපි කියනවා පුතේ ඍජු පිරිවැය කියලා. කොහොමද කියන්නේ? නිෂ්පාදන ආයතනයක් පිටට මුදල් ගෙවා ලබා ගන්නා ද්‍රව්‍යවල පිරිවැය ඍජු පිරිවැය. කොහොමද කියන්නේ? මෙන්න නිෂ්පාදන ආයතනයක් පිටට බාහිරට මුදල් ගෙවා ලබා ගන්නා ද්‍රව්‍යවල පිරිවැය ඍජු පිරිවැය. මොනවද පිටට මුදල් ගෙවලා ගන්න? අමුද්‍රව්‍ය, ශ්‍රමය, ඉන්ධන, විදුලිය, ජලය. ඔන්න ඔය පිටට මුදල් ගෙවලා බාහිරට මුදල් ගෙවලා ලබා ගන්න මෙන්න මේ ද්‍රව්‍ය වෙනුවෙන් දරන පිරිවැයට කියනවා පුතේ ඍජු පිරිවැය. තව ලේසි එනවා. කොහොමද ඍජු පිරිවැය කියන්නේ? නිෂ්පාදන ආයතනයක් පිටතින් මිලදී ගත් යෙදවුම් සඳහා දරන පිරිවැය ඍජු පිරිවැය. එහෙනම් පාඩම් කළා දාමු ඔන්න පාඩම් කළා දාමු ඕනේ. ආයෙ පාඩම් කරන්න ඕනේ. මොකද කියන්නේ? නිෂ්පාදන ආයතනයක් පිටට මුදල් ගෙවා ලබා ගන්නා ද්‍රව්‍යවල පිරිවැයට කියනවා පුතේ ඍජු පිරිවැය. එහෙනම් බේකරිය පිටට මුදල් ගෙවලා ගන්න මොනවද? පිටි, සීනි, ඊස්ට්, ලුණු. බක්කරේ ශ්‍රමය. පිටට සල්ලි දීලා ගත්ත යෙදවුම් ටිකේ වටිනාකමට කියනවා ඍජු පිරිවැය. යන් අපි තේ ෆැක්ටරියකට තේ ෆැක්ටරිය මොනවද පුතේ පිටට සල්ලි දීලා ගන්නේ? අමුද්‍රව්‍ය ගන්න. අමු තේ දරුනේ. අමු තේ දරු ශ්‍රමය ගන්නවා. සේවකයන්ට අවශ්‍ය ආහාර නිල ඇඳුම් මේ වගේ දේවල් ගන්න. අන්න ඒවයි පිරිවැය. ගාමන්ට් එකක් ගන්න. මොනවද ඍජු පිරිවැයට ගාමන්ට් එක වැටෙන්නේ? පිටට මුදල් ගෙවලා ගන්න. රෙදි, නූල්, බොස්තම් ඒව. ඍජු පිරිවැය. රෙදි, නූල්, බොස්තම්. මොනවද පුතේ? රෙදි, නූල්, බොස්තම් ශ්‍රමිකයන්ට වැටුප් ගෙවනෝනේ, කලබනාකරුවන්ට වැටුප් ගෙවනවන්නේ. එහෙනම් අවසාන වශයෙන් මතක තියාගන්න නිෂ්පාදන ආයතනයක් පිටට බාහිරට මුදල් ගෙවා ලබා ගන්නා ද්‍රව්‍යවල පිරිවැය ඍජු පිරිවැය. right. Elaborating ඍජු පිරිවැය යනු ඍජු පිරිවැය යනු පැන මාරු කරන්න එපා මම කියන්න අවශ්‍ය වෙලාවට. ඍජු පිරිවැය යනු නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ආයතනය විසින් රතු පෑන අතර ගන්න පුතේ. ඍජු පිරිවැය යනු
නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ආයතනය විසින් පිටතින් මිලදීගත් යෙදවුම් සඳහා වැය කරන ලද පිටතින් මිලදීගත් යෙදවුම් සඳහා වැය කරන ලද පිටතින් මිලදීගත් යෙදවුම් සඳහා වැය කරන ලද මුදල් ඒකක ප්‍රමාණයයි. පිටතින්ගත් යෙදවුම් සඳහා වැය කරන මුදල් ඒකක ප්‍රමාණයයි. පිටතින්ගත් මිලදීගත් යෙදවුම් සඳහා වැය කරන ලද මුදල් ඒකක ප්‍රමාණයයි. පිටතින් මිලදීගත් යෙදවුම් සඳහා වැය කරන මුදල් ඒකක ප්‍රමාණයයි. හොඳයි. මම ආයෙ කියනවා පුතේ ලියාගන්න බැරි වෙච්ච දරුවෙක් ඉඳියා. ඍජු පිරිවැය යනු නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ආයතනය විසින් පිටතින් මිලදීගත් යෙදවුම් සඳහා වැය කරන ලද මුදල් ඒකක ප්‍රමාණයයි. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ආයතනය විසින් පිටතින් මිලදීගත් යෙදවුම් සඳහා වැය කරන ලද මුදල් ඒකක ප්‍රමාණයයි. හරිද? right. රූල කරලා පුතේ උදාහරණ ලියන්න. රූල කරලා උදාහරණ ලියන්න. සේවක වැටුප් අමුද්‍රව්‍ය මිලට ගැනීම සේවක වැටුප් අමුද්‍රව්‍ය මිලට ගැනීම සේවක වැටුප් අමුද්‍රව්‍ය මිලට ගැනීම විදුලිය ජලය සඳහා කරනු ලබන ගෙවීම් විදුලිය ජලය සඳහා කරනු ලබන ගෙවීම් ණය පොලි විදුලිය ජලය සඳහා කරන ගෙවීම් ණය පොලි විදුලිය ජලය සඳහා කරනු ලබන ගෙවීම් ණය පොලි සේවක වැටුප් අමුද්‍රව්‍ය මිලට ගැනීම විදුලිය ජලය වැනි සඳහා කරනු ලබන ගෙවීම් ණය පොලී ගෙවීම්. හරිද? right. හරිද? right. දැන් මම පොඩක් ගැඹුරු කරුණක් ලියනවා. ඒක ඉස්සරහදී වැදගත් වෙන එකක්. නිකන් ලියන සාමාන්‍ය පෑනෙන්. හරිද? රූල කරලා ලියන්න. ඉතින් ඕක තමයි නිර්වචනය. ඕක තමයි උදාහරණය. ලියන්න යටින් ආයතනය විසින් රුල කරලා යන්න සාමාන්‍ය පෑනෙන් ආයතනය විසින් පිටතින් ලබාගත් සම්පත්වල ආයතනය විසින් පිටතින් ලබාගත් සම්පත්වල ආයතනය විසින් පිටතින් ලබාගත් සම්පත්වල
ආවස්තික පිරිවැය. ආවස්තික පිරිවැය ඍජු පිරිවැය ලෙසද හැඳින්විය හැකියි. ආයතනය පිටතින් ලබාගත් නිෂ්පාදන සම්පත්වල ආවස්තික පිරිවැය ඍජු පිරිවැය ලෙසද හැඳින්විය හැකියි. ආයතනය පිටතින් ලබාගත් නිෂ්පාදන සම්පත්වල ආවස්තික පිරිවැය ඍජු පිරිවැය ලෙසද හැඳින්විය හැකියි. ආයතනය පිටතින් ගත් සම්පත්වල ආවස්තික පිරිවැය ඍජු පිරිවැය ලෙසද හැඳින්විය හැකියි. හොඳයි. පොද උස්මක් ගන්න. හරි. මේ පිරිවැය පාඩම පුතේ අමාරු වෙන්නේ හේතු දෙකක් නිසා. හේතුවක් නිසා. ඒ තමයි සමහර වචනවලට සමහර පදවලට සමාන වචන රාශියක් තියෙනවා. පුතේ මේ ඍජු පිරිවැයටත් පුතේ සමාන වචන රාශියක් තියෙනවා. අපි මේ වචන ටික ඔක්කොම ලියමු. මෙන්න මම මේ වචන ටික එකිනෙක කියනවා. ඍජු පිරිවැයට කියනවා තව නමක් පුතේ මූල්‍ය පිරිවැය. මම වචනේ අරගෙන ඇත්ත කියලා දෙන්න. ඒකට හේතුව කියන්නේ. මූල්‍ය පිරිවැය කියන්නේ මූල්‍ය කියන්නේ මුදල් කියන එකනේ. මූල්‍ය කියන්නේ මුදල් කියන එක. අන්න මුදල් ගෙවා ලබා ගන්න නිසා මුදලින් දරන නිසා මේවට කියන මොන පිරිවැයද පුතේ? මූල්‍ය පිරිවැය. මූල්‍ය පිරිවැය. තව කියනවා පුතේ සත්‍ය පිරිවැය. සත්‍ය පිරිවැය. ඇත්ත වශයෙන් වියදම් කියන්නේ ඕනේ. දැන් පුතේ ව්‍යාපාරිකයෙක් ගිහින් ගිණුම් කට්ටලේ බැලුවොත් එයා ඇත්ත වශයෙන් පිරිවැය කියන්නේ ඔය ටික. අමුද්‍රව්‍ය ශ්‍රමයේ ඉන්ධන විදුලි ජලය. අපි ගිහින් යවුවොත් පුංචි බේකරියකට පිරිවැය කීයද කියලා. එයා ටක් ගාලා දුවලා ගිහිල්ලා මෙන්න මේවට ගෙවපු වියදම් ටික එකතු කරන්නේ. සත්‍ය පිරිවැය කියලා කියනවා. තව දෘශ්‍ය පිරිවැය කියලා කියනවා. දෘශ්‍ය පිරිවැය කියලා කියනවා. දෘශ්‍ය කියන්නේ ඇහැට පේනවා කියන එක. ඇහැට පේන පිරිවැය කියලා කියනවා. දෘශ්‍ය පිරිවැය කියලා කියනවා. තව ප්‍රත්‍යක්ෂ පිරිවැය කියලා කියනවා. ප්‍රත්‍යක්ෂ පිරිවැය කියලා කියනවා. ප්‍රත්‍යක්ෂ පිරිවැය කියලා කියනවා. තව ප්‍රකාශිත පිරිවැය කියලා කියනවා. ප්‍රකාශිත පිරිවැය කියලා කියනවා. එපා වෙනව නේද? එකක් හඳුන්වන්න තියෙන නම් ප්‍රකාශිත පිරිවැය. තව කියනවා පුතේ explicit cost. Explicit. You know the explicit cost. Implicit, explicit. තව කියනවා පුතේ direct cost. මොකද කියන්නේ? direct cost. බලන්න නම් කීයක් තියෙනවද කියලා. සරල වචනයකට නම් තියෙන තරම් බලන්න. මොනවද තියෙන්නේ? නිෂ්පාදන ආයතනයක් පිටට ගෙවලා ගන්න සල්ලි වල යෙදවුම් වල පිරිවැය. direct cost කියනවා, මූල්‍ය පිරිවැය කියනවා, සත්‍ය පිරිවැය කියනවා, දෘශ්‍ය පිරිවැය කියනවා, ප්‍රකාශිත පිරිවැය කියනවා, ප්‍රත්‍යක්ෂ පිරිවැය කියනවා, ප්‍රකාශිත පිරිවැය කියනවා, explicit cost කියනවා. 1 2 3 4 5 6 7ක් තියෙනවා. වැඩේනේ right. එහෙනම් මෙන්න මොනවාද තියෙන්නේ? මොනවද? direct cost, මූල්‍ය පිරිවැය, සත්‍ය පිරිවැය, දෘශ්‍ය පිරිවැය, ප්‍රකාශිත පිරිවැය, ප්‍රත්‍යක්ෂ පිරිවැය, explicit cost. ලියන්න තියෙන්නේ. ඍජු පිරිවැය හැඳින්වීමට මේ ටික කමා දදා ලියලා යන වචනද භාවිතා වේ කියලා. ඍජු පිරිවැය හැඳින්වීමට මේ ටික ලියලා
යටි ලියන්න. යන වචනද භාවිතා වේ. යන පදද භාවිතා වේ කියලා. अंतिम एक पुते explicit cost explicit cost प्रत्यक्ष पिरिव्यय प्रकाशित पिरिव्यय प्रत्यक्ष पिरिव्यय प्रकाशित पिरिव्यय explicit cost හරිද? right. ඉවරයි නේද පුතේ? ඔව්. එහෙනම් ඍජු පිරිවැය ඕකේ. දැන් යමු මොන පිරිවැයටද? වක්‍ර පිරිවැයට. දැන් යමු මොනවටද පුතේ? වක්‍ර පිරිවැයට. බාහිර මේ ඔමෙත් බාහිර පිරිවැය කියලා වචනයක් දාන්න. එහෙම එකක් නෑ පුතේ. මේ කොටසේ බාහිර පිරිවැයක් කියලා වචනයක් සඳහන් වෙන්නේ නෑ. හොඳේ. බාහිර පිරිවැය කියන වචන තියෙන්නේ ඔමෙත් බාහිරතා කියන පාඩම. මේකේ බාහිර පිරිවැය කියන වචනේ පාවිච්චි වෙන්නේ. හරිද ඔමෙත්? මේවට බාහිර පිරිවැය කියන වචනයක් මුකුත් නෑ. හරිද? right. හොඳයි. යා. ලියන මාතෘකාව පුතේ වක්‍ර පිරිවැය. වක්‍ර පිරිවැය. පාඩම ඉවරනට පස්සේ පුතාට ප්‍රශ්න අහන අවස්ථාව දෙනවා. හොඳේ? ප්‍රශ්න අහන අවස්ථාව දෙනවා. right. එහෙනම් අපි ලියමු පුතේ මාතෘකාව ඊළඟ අංක 2 වක්‍ර පිරිවැය. වක්‍ර පිරිවැය. වක්‍ර පිරිවැය. වක්‍ර පිරිවැය. වක්‍ර පිරිවැය. හොඳයි. වක්‍ර පිරිවැය ලස්සන මාතෘකාව ලියන්න. වක්‍ර පිරිවැය අංක 2. වක්‍ර පිරිවැය. පුතේ වක්‍ර පිරිවැයයි කියන්නේ මෙන්න මේක. වක්‍ර පිරිවැය කියන්නේ මෙන්න මේක. මොකක්ද? වක්‍ර පිරිවැයට කලින් මම මෙන්න මේක පොඩ්ඩක් කියලා දෙන්න. ආවස්තික පිරිවැය. මතක් කරමු අර පළවෙනි පාඩමේ රිවිෂන් එකේ තාම කළේ නෑ නේද? ආවස්තික පිරිවැය කියන්නේ මොකක්ද?
කැප කරන ඊළඟ හොඳම අවස්ථාවේ වටිනාකම. දැන් වක්‍ර පිරිවැයට කලින් මම පොඩ්ඩක් කියලා දෙනවා පුතාට චුට්ටක් මතක් කරනවා. ආවස්තික පිරිවැය කිව්වේ මොකක්ද? ආවස්තික පිරිවැය කිව්වේ මෙන්න මේක පුතේ. මොකක්ද? ආවස්තික පිරිවැය කිව්වේ කැප කරන ඊළඟ හොඳම අවස්ථාවේ වටිනාකම. කැප කරන ඊළඟ හොඳම අවස්ථාවේ වටිනාකම. මම උදාහරණයක් කියන්නම්කෝ. මම දැන් ගුරුවරයෙක්. මම පුතාගේ මම ගුරුවරයෙක් වෙලා කටයුතු කිරීමේ ආවස්තික පිරිවැය මොකක්ද? මම ගුරුවරයෙක් වෙලා කටයුතු කිරීමේ ආවස්තික පිරිවැය තමයි මට වෙන රැකියාවක් කරලා සල්ලි උපයන්න තිබිච්ච අවස්ථාව. දැන් මම ටියුෂන් ගුරුවරයෙක් විදියට මගේම ව්‍යාපාරයක් කරනවා. මේක මගේ ව්‍යාපාරනේ. ටියුෂන් කියන්නේ ව්‍යාපාරය. ආද භාණ්ඩ හා සේවා කඩ මේවායින් එහාට දෙයක් නැහැ. ටියුෂන් කියන්නේ කඩ. මේවා ව්‍යාපාර. මේවා දේවත්වයට පත් කළ යුතු දේවල් නෙවෙයි. මේවා ව්‍යාපාර. මේවා කඩ. මේ මගේ ටියුෂන් කඩේ. මම මේකේ මුදලාලි. එහාට මේ දේවතා සංකල්ප මොනවත් නැහැ. පැහැදිලිද? ටියුෂන් කියන්නේ කඩ. මේවයි අරමුණ ලාභය. මම මේකේ මුදලාලි. හරිද? එහාට දේවල් නැහැ. මේ ටියුෂන් එක දේවතා සංකල්ප ඒවා මොනවත් නැහැ. ටියුෂන් ගුරුවරයා දෙවියෙක් නෙවෙයි ව්‍යාපාරිකයෙක්. පැහැදිලිද? ඒක ඔබට මේ කොරෝනා කාලේ හොඳටම දැනෙන්න ඕන. හරිද? රයිට්. පුතේ හිතන්න මෙහෙම. ඔන්න දැන් මම මගේ ව්‍යාපාර කරගෙන යනවා. මොකද මගේ ව්‍යාපාරය? ටියුෂන් කඩේ. මම අහන පුතාගෙන් මම මේ ටියුෂන් මගේ ව්‍යාපාර කරන එකේ ආවස්තික පිරිවැය මොකක්ද? මට පුතේ ටියුෂන් කළේ නැත්තම් මගේ ව්‍යාපාර කළේ නැත්තම් මට ෂෝක් එකට වෙන රස්සාවක් කරලා පඩියක් ගන්න. මට ටියුෂන් කළේ නැත්තම් හරිද? ආයතනයක රස්සාවක් කරලා බැංකුවක රස්සාවක් කරලා පඩියක් ගන්න තිබුණා. මම එන මගේ ටියුෂන් කිරීමේ ආවස්තික පිරිවැය මොකක්ද? බැංකුවේ රස්සාවක් කරලා බලන්න තිබිච්ච පඩිය. තේරුණාද? රයිට්. කැප කරන ඊළඟ හොඳම අවස්ථාව. මම අහනවා පුතාගෙන් මෙන්න මෙහෙම. පුතාලා ගෙදර ඉඳන් තේ වගා කිරීමේ ආවස්තික පිරිවැය මොකක්ද? තේ වගා කිරීමේ ආවස්තික පිරිවැය තමයි කුරුඳු වගා කරන්න තිබිච්ච අවස්ථාව. නේද? එහෙනම් පුතේ වක්‍ර පිරිවැයට කලින් මම පැහැදිලි කළා මේ ආවස්තික පිරිවැය කියන්නේ මොකක්ද කියලා. මොකක්ද ආවස්තික පිරිවැය කියන්නේ? කැප කරන ඊළඟ හොඳම අවස්ථාවේ වටිනාකම. මොකක්ද ආවස්තික පිරිවැය කියන්නේ? කැප කරන ඊළඟ හොඳම අවස්ථාවේ වටිනාකම. හරි. දැන් ඉවරයි. පුතේ අහන්න හොඳට. නිෂ්පාදන ආයතනයක පාවිච්චියට ගන්න සම්පත් කොටස් දෙකයි. නිෂ්පාදන ආයතනයක පාවිච්චියට ගන්න සම්පත් කොටස් දෙකයි. එකක් තමයි පුතේ ආයතනය සතු සම්පත්. අනිත් එක තමයි පිටතින් මිලට ගත්ත සම්පත්. හොඳට අහන්න. හොඳට. ආයතනය සතු සම්පත් අනිත් එක මොකක්ද පුතේ? පිටතින් මිලට ගත්ත සම්පත්. පිටතින් මිලට ගත්ත සම්පත්වල වටිනාකම නම් පහසුවෙන් ගණනය කරගන්න පුළුවන්. පොත්වල ලියලා තියෙන්නේ. නේද? පොත්වල ලියලා තියෙන්නේ. මේ පිටට සල්ලි ගෙවලා ගත්ත සම්පත්වල පිරිවැයවත් යෙදවුම් වල වටිනාකම පොත්වල ලියලා තියෙන්නේ. ඒවට කියන ඍජු පිරිවැය. හැබැයි පුතේ මේ භාණ්ඩය හදන්න ආයතනය සතු සම්පත් දායක වුණා.
මොනවද ආයතනයේ සතු සම්පත්? මෙන්න මේ ව්‍යවසායකයා ආයතනයේ සතු සම්පත. ව්‍යාපාරයේ හිමිකරුවා. ව්‍යාපාරයේ සම්පතක්. ඒක දායක වුණා. අන්න බලන්න හොඳට. ව්‍යාපාරයේ හිමිකරුවා භාණ්ඩේ හදන්න මහන්සි වුණා. ව්‍යවසායකයානේ. එයා මහන්සි වුණා. හැබැයි එයාට වැටුපක් ගෙවුවද? නෑ, මුකුත් නෑ. සල්ලි ගෙවීමක් නෑ. ඊට පස්සේ මේ ගොඩනැගිල්ල දායක වුණා. යන්ත්‍ර ටික දායක වුණා. නේද? ගොඩනැගිල්ල දායක වුණා. යන්ත්‍ර ටික දායක වුණා. මේ ආයතනයේ තියෙන ලොරි ආදී දේවල් දායක වුණා. මොනවද දායක වුණේ පුතේ? යන්ත්‍ර ටික දායක වුණා. ගොඩනැගිල්ල දායක වුණා. මේ ලොරිය දායක වුණා. මේ සියල්ලටම කියන්න පුළුවන් ව්‍යාපාරිකයා යොදපු මොකද්ද පුතේ? ප්‍රාග්ධනය. මේ මොනවද? ව්‍යාපාරිකයා යොදපු ප්‍රාග්ධනය. ගොඩනැගිල්ල කියන්නේ, යන්ත්‍ර ටික කියන්නේ, ලොරිය කියන්නේ ව්‍යාපාරිකයා ප්‍රාග්ධනය යොදවලා හදපු බිහි කරපු ටික. මේවා දායක වුණා. තව මේ භූමිය පොළොව ටික දායක වුණා. හිමිකරුව දායක වුණා. ප්‍රාග්ධනය දායක වුණා. භූමිය දායක වුණා. තව අපි ගත්තොත් පුතේ හිමිකරුවම තමයි නේද? මෙයාගේ ව්‍යවසායකත්ව හැකියාව දැන. ව්‍යවසායකත්ව හැකියාව දැන. ව්‍යවසායකත්ව සාධකය. එහෙනම් ඔන්න බලන්න මොනවද පුතේ භාණ්ඩේ හදන්න ආයතනයේ සතු සම්පත්? හිමිකරුවගේ ශ්‍රමය. අයිතිකාරයා මහන්සි වෙලා වැඩ කරනවා. දැන් අපි දැකලා දෙන ගොඩක් වෙලාවනේ ව්‍යාපාරයකට බේකරියකට ගියාම බේකරිය අයිතිකාරයා පිටියනවා. බේකරිය අයිතිකාරයා පෝරුණු වැඩ කරනවා. අයිතිකාරයා වැඩ කරනවා. හිමිකරුවා. එහෙනම් හිමිකරුවා කියන්නේ ආයතනයේ සතු සම්පතක්. ඊට පස්සේ ගොඩනැගිල්ල, යන්ත්‍ර ටික, මේ ලොරිය අපි ඒවට තනි වචනයක් කියන්න පුළුවන් මොකක්ද? අයිතිකාරය යොදපු ප්‍රාග්ධනය. අයිතිකාරයා මේ ටික හදන්න ලක්ෂ 100ක් දැම්මා. මේ ගොඩනැගිල්ල, යන්ත්‍ර ටිකයි ලොරියයි ගන්න ලක්ෂ කීයක් දැම්මද? 100ක් දැම්මා. පුතේ ව්‍යාපාරයක අයිතිකාරයා ව්‍යාපාරයට යොදන මුදලට කියන නම මොකද්ද පුතේ? ප්‍රාග්ධනය. නේද? ව්‍යාපාරයක අයිතිකාරයා ව්‍යාපාරයට යොදන මුදල ගිණුම් කරණයේදී අපි කියන මොකද්ද? ප්‍රාග්ධනය. ප්‍රාග්ධනාර මුදල. හරිද? ප්‍රාග්ධනාර මුදල. ව්‍යාපාර දෘෂ්ටි කෝණය. තව මේ භූමිය දායක වුණා. එහෙනම් මම පුතා පිළිගන්නවා. මොකද්ද පිළිගන්නේ? භාණ්ඩය හදන්න අමුද්‍රව්‍ය ශ්‍රමයේ ඉන්ධන විදුලිය දායක වුණා වගේම භාණ්ඩය හදන්න අමුද්‍රව්‍ය ශ්‍රමයේ ඉන්ධන විදුලිය දායක වුණා වගේම පුතේ හිමිකරු ශ්‍රමය, මේ ප්‍රාග්ධනවත්කම්, මේ භූමිය, මේ ව්‍යවසායකත්ව සාධකය භාණ්ඩය හදන්න දායක වුණා. හැබැයි පුතේ ඒවට ගෙවීමක් කරන්නේ නැහැ. ආයි හොඳට මතක තියාගන්න. හිමිකරුවා මහන්සි වෙනවා. ගෙවීමක් තියනවද? නැහැ. සල්ලි ගෙවන්නේ නැහැ. මේ ගොඩනැගිල්ල, යන්ත්‍ර ටික, ලොරිය, භූමිය, ව්‍යවසායකත්ව සාධකේ මහන්සි වෙනවා. භාණ්ඩය හදන්න දායක වෙනවා. ඒවා මොන සම්පත්ද පුතේ? ආයතනය සතු සම්පත්. ආයතනයේ සතු සම්පත්. හරිද? ආයතනයේ සතු සම්පත්. මේ ආයතනයේ සතු සම්පත් නිෂ්පාදන කටයුත්තට දායක වුණාට පිටට මුදල් ගෙවීමක් සිදු කරන්නේ නැහැ. බැහැරට මුදල් ගෙවීමක් සිදු කරන්නේ නැහැ. මේවා ආයතනයේ සතු සම්පත්. එතකොට පුතේ
මේවයි නිෂ්පාදනයට වෙච්ච දායකත්වය ගන්න විදියක් නැහැ. මේවා නිෂ්පාදනයට ගත්ත දායකත්වය ගන්න විදියක් නැහැ. ඇයි? මේවට සල්ලි ගෙවන්නේ නැහැ. මේවා නම් පුළුවන්. අමුද්‍රව්‍ය ශ්‍රමයේ ඉන්ධන විදුලිය මේව පොත්වල ලියාගෙන තියෙන්නේ. මේව බාහිරට ගෙවලා තියෙන්නේ. මේවයි බිල්පත් තියෙනවා. මේ පිරිවැය ගන්න පුළුවන්. හැබැයි පුතේ ආයතනය සතු සම්පත් නිෂ්පාදන කටයුතු වලට දායක වුණාට මුදලින් ගෙවීමක් කරන්න. ඒවයි වටිනාකම ගන්න විදියක් නෑ. මෙන්න මේමයි පුතේ කරන්නේ. මේ එක සම්පතේ ගන්නවා පුතේ මොන පිරිවැයද? ආවස්තික පිරිවැය. මේ එක සම්පතේ මොන පිරිවැයද ගන්න පුතේ? ආවස්තික පිරිවැය ටික අරන් ඒක පුතේ වක්‍ර පිරිවැයසේ සලකලා ජාතික ගිණුම් පිරිවැයසේ සලකලා නිෂ්පාදන පිරිවැයට ඇතුළත් කරනවා. මොකද්ද විකල්පේ? හොඳයි කරකට වගේ තේරෙන්න ඕන මේවා. මොකද්ද විකල්පේ? ආයතනය සතු සම්පත් නිෂ්පාදනයට දායක වුණාට ඒවට ගෙවීමක් කරන්නේ නැහැනේ. සල්ලි ගෙවන්නේ නැහැනේ පිටට. අයිතිකාරය මහන්සි වෙලා වැඩ කළාට එයාට වැටුපක් ගෙවන්නේ නැහැනේ. මේ භූමිය දායක වුණාට භූමියට බදු කුලියක් ගෙවන්නේ නැහැනේ. මේ ප්‍රාර්ථනාවක්කම් මහන්සි දායක වුණාට ගෙවන්නේ නැහැනේ. මේ ලොරියට ඇයි ගෙවන්න අවශ්‍ය නැහැනේ පිට මේ ආයතනයේ සතු සම්පත්නේ. මේවා ආයතනයේ සතු සම්පත්. අන්න පුතේ මේ පිටතින් මිලට ගත්ත ටිකට කිව්වා මොන පිරිවැයද පුතේ? ඍජු පිරිවැය. ආයතනය සතු සම්පත්වල දායකත්වය ගන්න මෙහිමයි. මේ එක සම්පතේ මොන පිරිවැයද ගණනය කරන්න පුතේ? ආවස්තික පිරිවැය ගණනය කරනවා. මොකද්ද කරන්නේ පුතේ? මේ ප්‍රාග්ධනයේ ආවස්තික පිරිවැය ගන්න. මේ ලක්ෂ 100 ඊළඟට කරන්නේ මොකද්ද කියලා බලන්න. හිමිකරුවා මේ ව්‍යාපාරය කළේ නැත්නම් ඊළඟට කරන්නේ මොකද්ද කියලා බලන්න. ව්‍යවසායකයා මේ ව්‍යාපාර කළේ නැත්නම් ඊළඟට කරන්නේ මොකද්ද කියලා බලන්න. භූමිය මේ භූමිය මේ ගොඩනැගිල්ල ගැහුවේ නැත්නම් ඊළඟට කරන්නේ මොකද්ද කියලා බලන්න. අන්න එහෙම ආවස්තික පිරිවැය ටික ගණන් කරලා ඒකට කියන මොන පිරිවැය කියලාද? වක්‍ර පිරිවැය කියලා. එහෙනම් පුතේ මොකද්ද කරන්නේ? මෙන්න මේ සාධක ටිකේ ඔක්කොගෙම මොන පිරිවැයද ගන්නෙ? ආවස්තික පිරිවැය ටික ගන්න. මොන පිරිවැයද ගන්නෙ? ආවස්තික පිරිවැය ගන්න. ඒ ආවස්තික පිරිවැය ටික එකතුවට කියනවා පුතේ මොන පිරිවැය කියලාද කියන්නේ? වක්‍ර පිරිවැය. එහෙනම් හොඳට බලන්න. පිටින් ගත්ත ටික ඍජු පිරිවැය. හොඳට හිතන්නමයි පුතා. පිටින් ගත්ත ටික ඍජු පිරිවැය. ආයතනයේ සතු ටික වක්‍ර පිරිවැය. හැබැයි ආයතනයේ සතු සම්පත්වල පිරිවැය කියලා සලකන්නේ මොකක්ද? ඒවයි වියදම ගන්න විදියක් නැහැනේ පුතේ. සල්ලි ගෙවන්නේ නැහැනේ. මුදලින් මනින්නේ නැහැනේ. ඒ එක සම්පතේ මොන පිරිවැයද ගන්න? ආවස්තික පිරිවැය ගන්න. ඒ එක සම්පතේ ආවස්තික පිරිවැය ගන්න. හරිද? රයිට්. හොඳයි. ලොග් අවුට් වෙන්නේ නැතුව විනාඩි 2ක් අරන් විනාඩි 3ක් අරන් වතුර පොඩ්ඩක් බීලා ඉන්න. වතුර ටිකක් පෝල ගන්න ඕනේ. හරිද? මේ අමාරු තැනකට එන්න හදන්න. ලොග් අවුට් වෙන්නේ නැතුව විනාඩි 3ක් අරන් ගේවට එරවමන් ගිහිල්ලා කුස්සියට ගිහින් මොනවා හරි පොඩ්ඩක් කාලා වතුර ටිකක් බීලා විනාඩි 3කින් එන්න ලොග් අවුට් වෙන්න එපා. අමාරු තැනකට යන්න හදන්නේ වතුර ටිකක් පෝලෙම ගන්න හදන්නේ. හොඳේ? රයිට්.
රයිට් වතුර ටිකක් එම්බිව නේද? හොඳයි හොඳයි හොඳයි. පටන් ගමු. එහෙනම් පුතේ බලන්න සම්පත් කොටස් දෙකයි. මේ ආයතනයේ පිටතින් ගන්නේ මේ ආයතනයේ සතු වීම. පිටතින් ගන්නේ වයි පිරිවැයට කියන ඍජු පිරිවැය. ආයතනයේ සතු වේවට කියන වක්‍ර පිරිවැය. ආයතනයේ සතු වේවයි වටිනාකම ගන්න විදියක් නැහැනේ පුතේ. ඒවාට පිටට මුදල් ගෙවන්නේ නැහැ. තේරෙනවද? මොකද්ද කරන්නේ? මේ එක එක සම්පතේ මොනවද ගන්නෙ? ආවස්තික පිරිවැය ගන්න. මොකද ආවස්තික පිරිවැය කියන්නේ? ඊළඟ අවස්ථාවේ වටිනාකම අරගෙන ඒක වක්‍ර පිරිවැය විදියට සලකනවා. අපි කරන්නේ. ලියන්න යටින් වක්‍ර පිරිවැය. ලියන්න. නිෂ්පාදන ක්‍රියාවලියට උපයෝගී කරගනු ලබන 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 ආයතනය සතු නිෂ්පාදන සම්පත්වල ආයතනය සතු නිෂ්පාදන සම්පත්වල ආයතනය සතු නිෂ්පාදන සම්පත්වල ආවස්තික පිරිවැය ආයතනය සතු නිෂ්පාදන සම්පත්වල ආවස්තික පිරිවැය ආයතනය සතු නිෂ්පාදන සම්පත්වල ආවස්තික පිරිවැය ආවස්තික පිරිවැය වක්‍ර පිරිවැයයි වක්‍ර පිරිවැයයි ආයතනය සතු නිෂ්පාදන සම්පත්වල ආවස්තික පිරිවැය වක්‍ර පිරිවැයයි හරිද? right වක්‍ර පිරිවැයයි යා ආයෙ කියන්නම් පුතේ මම පොඩ්ඩක් බලන්න නිෂ්පාදන ක්‍රියාවලියට උපයෝගී කරගනු ලබන ආයතනය සතු නිෂ්පාදන සම්පත්වල ආවස්තික පිරිවැය වක්‍ර පිරිවැය ගන්න විදියක් නැහැ එක එක සම්පතේ ආවස්තික පිරිවැය ගන්න. හරිද? ආවස්තික පිරිවැය නිෂ්පාදන ක්‍රියාවලියට උපයෝගී කරගන්න ලබන ආයතනය සතු නිෂ්පාදන සම්පත්වල ආවස්තික පිරිවැය වක්‍ර පිරිවැය. දැන් අපි කරන්නේ මොකක්ද පුතේ? මේ එක එක සම්පතේ ගන්නව මොන පිරිවැයද? ආවස්තික පිරිවැය. මොකද ආවස්තික පිරිවැය කියන්නේ? ඊළඟ හොඳම අවස්ථාවේ වටිනාකම. අහනවා මේ ලක්ෂ 100 මේ ව්‍යාපාරයට දැවෙ නැත්නම් ඊළඟට මොකද්ද කරන්නේ? වටිනාකම ගන්න. හිමිකරුවගෙන් අහනවා ඔයා මේ ව්‍යාපාරේ වැඩ කළේ නැත්නම් මොකද්ද කරන්නේ? ඒක වටිනාකම ගන්න. ව්‍යවසායකයන් අහනවා මේ ව්‍යාපාරය ආරම්භ කළේ නැත්නම් ඔයා මොකද්ද කරන්නේ? ඊළඟ ව්‍යාපාරය මොකක්ද? මේ භූමියෙන් අහනවා මේ භූමියේ ව්‍යාපාරය දෑවේ නැත්නම් ඔයා මොකද්ද කරන්නේ? අන්නේ වක්‍ර පිරිවැය ටික එකතු කරලා පුතේ ගන්න. right? රුල කරලා යන්න. ආයතනය තමන් සතු නිෂ්පාදන සම්පත් 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 ආයතනය තමන් සතු නිෂ්පාදන සම්පත්
නිෂ්පාදන ක්‍රියාවලියට යෙදවූ විට ආයතනය තමන් සතු නිෂ්පාදන සම්පත් නිෂ්පාදන ක්‍රියාවලියට යෙදවූ විට ආයතනය තමන් සතු නිෂ්පාදන සම්පත් නිෂ්පාදන ක්‍රියාවලියට යෙදවූ විට ඒ සඳහා මූල්‍යමය ගෙවීමක් සිදු නොවේ. ඒ සඳහා මූල්‍යමය ගෙවීමක් සිදු නොවේ. ආයතනය තමන් සතු නිෂ්පාදන සම්පත් නිෂ්පාදන ක්‍රියාවලියට යෙදවූ විට ඒ සඳහා මූල්‍යමය ගෙවීමක් සිදු නොවේ. ඒ සඳහා මූල්‍යමය ගෙවීමක් සිදු නොවේ. ආයතනයේ තමන් සතු නිෂ්පාදන සම්පත් නිෂ්පාදන ක්‍රියාවලියට යෙදවූ විට ඒ සඳහා මූල්‍යමය ගෙවීමක් සිදු නොවේ. එහෙත් එම සම්පත් වෙනත් භාවිතයක එහෙත් එම සම්පත් වෙනත් භාවිතයක ඵලදායී ලෙස යෙදවීමේ හැකියාවක් ඇත්නම් ඵලදායී ලෙස යෙදවීමේ හැකියාවක් ඇත්නම් එම සම්පත් වලට ආවස්තික පිරිවැයක් පවතී. ඵලදායී ලෙස යෙදවීමේ හැකියාවක් ඇත්නම් එම සම්පත් වලට ආවස්තික පිරිවැයක් පවතී. ආවස්තික පිරිවැයක් පවතී. හරිද? ආවස්තික පිරිවැයක් පවතී. හොඳයි. හරිද? right. හොඳ උස්මන් ගන්න. ආවස්තික පිරිවැයක් පවතී. රූලර් කරවත් බැලුවා ගන්න පුතේ. ආයතනය සතු සම්පත්වල ආවස්තික පිරිවැය ගණනය කර. රතු පැනතර ගන්න. ආයතනය සතු සම්පත්වල ආවස්තික පිරිවැය ගණනය කර. ආයතනය සතු සම්පත්වල ආවස්තික පිරිවැය ගණනය කර. ආයතනය සතු සම්පත්වල ආවස්තික පිරිවැය ගණනය කර. ආයතනයේ සතු සම්පත්වල ආවස්තික පිරිවැය ගණනය කර. වක්‍ර පිරිවැයක් සේ සලකා ආයතනයේ සතු සම්පත්වල ආවස්තික පිරිවැය ගණනය කර. වක්‍ර පිරිවැයක් සේ සලකා
වක්‍ර පිරිවැයක්සේ සලකා නිෂ්පාදන පිරිවැයට ඇතුළත් කරයි. 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 එහෙනම් පුතේ හරි ලේසි. ආයතනය සතු සම්පත් නිෂ්පාදනයට දක්වපු දායකත්වය හොයන්නේ කොහොමද? ඒ සම්පතේ ආවස්තික පිරිවැය ගන්න. දැන් කොහොමද පුතේ ආයතනයේ සතු සම්පත් වල වටිනාකම හොයන්නේ? ආයතනයේ සතු සම්පත් වල වටිනාකම හොයන්නේ කොහොමද? කියනවා. අරන් ඉන්න ආයතනයේ සතු සම්පත් ටිකේ ලේඛනය ඒ සම්පතේ ගණනය කරන මොන පිරිවැයද පුතේ? ආවස්තික පිරිවැය. ඊළඟ පොදුම අවස්ථාවේ වටිනාකම. ඒ ටික එකතු කරලා ඇතුළත් කරන පිරිවැයට. ඍජු පිරිවැය මේ ටික එකතු ගත්තා ඍජු පිරිවැය. මේ එක සම්පතේ වක්‍ර පිරිවැය ආවස්තික පිරිවැය කරන එක. ඒ ටික එකතු කරලා වක්‍ර පිරිවැයට ඇතුළත් කරනවා. ඍජු පිරිවැය දැන වක්‍ර පිරිවැය සමානයි ආර්ථික පිරිවැය. මේ ටික එකතු ගත්තා. මේ එක සම්පතේ ආවස්තික පිරිවැය ගත්තා. එකතු කළා ආර්ථික පිරිවැය. right. ලස්සන ලියන මාතෘකාව පුතේ. වක්‍ර පිරිවැයට ඇතුළත් වන පිරිවැය වර්ග. ලස්සන මාතෘකාව ලියන්න පුතේ. වක්‍ර පිරිවැයට ඇතුළත් වන පිරිවැය වර්ග. ලස්සන මාතෘකාව ලියන්න පුතේ. වක්‍ර පිරිවැයට ඇතුළත් වන පිරිවැය වර්ග. වක්‍ර පිරිවැයට ඇතුළත් වන පිරිවැය වර්ග. right ලස්සන ලියමු. වක්‍ර පිරිවැයට ඇතුළත් වන පිරිවැය වර්ග. වක්‍ර පිරිවැයට ඇතුළත් වන පිරිවැය වර්ග. හරි. පුතේ YouTube එක බලද්දී like එකක් දාන්න, comment එකක් දාන්න අමතක කරන්න එපා. ඒතරත් ඒක අර වීඩියෝ එක පෙන්වන ප්‍රමාණය වැඩි. හරිද? මේ channel එක අපි ඉස්සරහට හදාගෙන යනවා. තව අවුරුද්දක් මෙහෙම ඉදියොත් මුළු සිලබස් එකම හරිද? මුළු සිලබස් එකම YouTube එකේ තියෙනවා. තව අවුරුද්දක් මෙහෙම ඉගෙනුවොත් අවුරුද්දක් නෙවෙයි මාස 8ක් ඉගෙනුවොත් මුළු සිලබස් එකම YouTube එකේ තියෙනවා. ඒතරොන්න අර හතර ළමයා කියනවා වගේ like කරන්න, comment කරන්න, share කරන්න ඕනි සපෝට් එකක් ඕන. like එකක් දාගෙන යන්න, comment එකක් දාගෙන යන්න, share නම් නොකරක් කවන්නේ. අනිවාර්යෙන් comment එකක් දාන්න, like එකක් දාන්න, share කරන්න, පොඩි සපෝට් එකක් දෙන්න. හරිද? right. හොඳයි. මෙන්න පුතේ කතාව. දැන් ගන්නවා ආයතනයේ සතු සම්පත් ටික එක අරගෙන ආවස්තික පිරිවැය ගණනය කරනවා. ඉතාලම ලේසියි. right. මම එකටම ගන්නවා පුතේ හිමිකරු ශ්‍රමය. හිමිකරු ශ්‍රමයේ ආවස්තික පිරිවැය. එවත් අහිමි වන වැටුප. මම ලියපු විදියටමයි ලියන්නේ. අහිමි වන වැටුප. මම ලියලා තියෙන වර්ණ මා භාවිතා කොට ඇති වර්ණ ඒ ආකාරයෙන්ම භාවිතා කරනවා. ඔය විදිහට ලියන්න. හිමිකරු ශ්‍රමයේ ආවස්තික පිරිවැය අහිමි වන වැටුප. හිමිකරු ශ්‍රමයේ ආවස්තික පිරිවැය අහිමි වන වැටුප.
හිමිකරු ශ්‍රමයේ ආවස්තික පිරිවැය අහිමි වන වැඩ. මෙන්න මේ කරුණේ සිද්ධ. දැන් හිමිකරුවගෙන් අහනවා මෙහෙම. දැන් ඔයා මේ ව්‍යාපාරේ වැඩ කරනවනේ. මේ ව්‍යාපාරේ වැඩ කරන්නේ නැතුව වෙන ව්‍යාපාරයක වැඩ කරා වෙන රස්සාවක් කරා නම් කොච්චර වැටුපක් ගන්න තිබුණාද? අන්න මේ ව්‍යාපාරික හිමිකරුවට කතා කරනවා. වෙන හිමිකරුව. දැන් ඔයා තමන්ගේ ව්‍යාපාරනේ තම ව්‍යාපාරේ අපි යනවා තමන්ගේ ව්‍යාපාරේ නොහිටියන ඔයා මොකද කරන්නේ? එයා කියයි මෙහෙම මම බැංකුවක රස්සාවක් කරනවා. බැංක් ජොබ් එකක් කරනවා. අපි එයාගෙන් අහනවා ඒකෙන් කොච්චර පඩි ගන්න පුළුවන්ද? ලක්ෂ 3ක්. අන්න පුතේ හිමිකරුවගේ ශ්‍රමයේ වටිනාකම ලක්ෂ 3යි කියලා සලකනවා. හිමිකරුවා මේ ව්‍යාපාරයට දක්වන දායකත්වය හිමිකරුවගේ මහන්සිය වටිනාකම ලක්ෂ 3යි කියලා ගන්න. ගණන් හදන පුතේ ඉස්සරහට ලියන්න තේ යටතේ ලියන්න අයිතිකරුවේගේ ශ්‍රමය අයිතිකරුවේගේ ශ්‍රමය තම ව්‍යාපාරයේ යොදවන්නේ නැතිව අයිතිකරුගේ ශ්‍රමය තම ව්‍යාපාරයේ යොදවන්නේ නැතුව 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 වෙනත් රැකියාවක් කළේ නම් අයිතිකරුගේ ශ්‍රමය තම ව්‍යාපාරයේ යොදවන්නේ නැතුව වෙනත් රැකියාවක් කළේ නම් ඉපීමට තිබූ වැටුප අයිතිකරුගේ ශ්‍රමය තම ව්‍යාපාරයේ යොදවන්නේ නැතුව වෙනත් රැකියාවක් කළේ නම් ඉපීමට තිබූ වැටුප. හරිද? right. අයිතිකරුගේ ශ්‍රමය තම ව්‍යාපාරයේ යොදවන්නේ නැතුව වෙනත් රැකියාවක යෙදුවේ නම් ඉපීමට තිබූ වැටුප. එකක් ගත්තා. right. යන් දෙක. අංක දෙක කියන්න ඉතින්. මා භාවිතා කොට ඇති වර්ණ භාවිතා කරන්න ඕන. ප්‍රාග්ධනයේ ආවස්තික පිරිවැය හෙවත් අහිමි වන පොලි මෙතනමනේ පොලි දෙවෙනි එක යන්නේ ප්‍රාග්ධනයේ ආවස්තික පිරිවැය හෙවත් අහිමි වන පොලි. ප්‍රාග්ධනයේ ආවස්තික පිරිවැය හෙවත් අහිමි වන පොලිය. ඒ කියන්නේ මෙන්න මේක. හොඳට බලන්න. මේ ව්‍යාපාරිකයා මේ ගොඩනැගිල්ල හදන්න, මේ යන්ත්‍ර ටික ගන්න. මේ ගොඩනැගිල්ල හදන්න යන්ත්‍ර ටික ගන්න. ලක්ෂ 100ක් දැම්මා. ලක්ෂ කොච්චර දැම්මද පුතේ? 100ක් දැම්මා. මේ ලක්ෂ 100 පුතේ මේ ව්‍යාපාරයට දෑවේ නැත්තම් එයාට මොකද්ද කරන්න පුළුවන්? බැංකුවක තැන්පත් කරලා පොලිය ගන්න පුළුවන්. මේ ව්‍යාපාරේ තැන්පත් කළේ නැත්තම් බැංකුවක තැන්පත් කරලා පොලිය ගන්න පුළුවන්. අන්නේ පොලිය. ලියන්න තියටින් එයාට ව්‍යාපාරයේ යොදවා ඇති අයිතිකරුගේ අරමුදල් ව්‍යාපාරයේ යොදවා ඇති අයිතිකරුගේ අරමුදල්
ව්‍යාපාරයේ යොදවා ඇති අයිතිකරුගේ අරමුදල් අයිතිකරුගේ අරමුදල් අය කියන අපතේ ව්‍යාපාරයේ යොදවා ඇති අයිතිකරුගේ අරමුදල් ලියන්නේ බලන්න ලියවද කියලා ව්‍යාපාරයේ යොදවා ඇති අයිතිකරුගේ අරමුදල් ව්‍යාපාරයේ යොදවා ඇති අයිතිකරුගේ අරමුදල් හරිද ව්‍යාපාරයේ යොදවා ඇති අයිතිකරුගේ අරමුදල් ඊළඟ හොඳම විකල්පයේ ආයෝජනය කළේ නම් ලබාගත හැකි ආදායමයි ආය කියන වාක්‍ය ව්‍යාපාරයේ යොදවා ඇති අයිතිකරුගේ අරමුදල් ඊළඟ හොඳම විකල්ප මාර්ගයේ ආයෝජනය කළේ නම් ඉන් ලබාගත හැකි ආදායමයි ගණන් හදපු පුතේ හොඳේ තියරිය ලියාගෙන ගණන් ටික හදමු ගණන් හදනකොට මේවා nothing ඇති දෙයක් නෑ යන් ඊළඟට අංග 3 ලියන්න 4 3 ලියන්න පුතේ භූමියේ ආවස්තික පිරිවැය හෙවත් භූමියේ ආවස්තික පිරිවැය හෙවත් අහිමි වන බදුකුලි භූමියේ ආවස්තික පිරිවැය හෙවත් අහිමි වන බදුකුලි right lesson that භූමියේ ආවස්තික පිරිවැය හෙවත් අහිමි වන බදුකුලි 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 යටිදේ වාක්‍යයක් ව්‍යාපාරයට යොදවා ඇති භූමි සම්පත් ව්‍යාපාරයට යොදවා ඇති භූමි සම්පත් ව්‍යාපාරයට යොදවා ඇති භූමි සම්පත් වෙනත් කටයුත්තකට ව්‍යාපාරයට යොදවා ඇති භූමි සම්පත් වෙනත් කටයුත්තකට යෙද වූයේ නම් උපයාගත හැකි ආදායම ව්‍යාපාරයට යොදවා ඇති භූමි සම්පත් වෙනත් කටයුත්තකට යෙදුවේ නම් උපයාගත හැකි ආදායමයි right තුනක් ගත්තනේ හිමිකරු ශ්‍රමයේ ආවස්තික පිරිවැය ප්‍රාග්ධනීය ආවස්තික පිරිවැය අහිමි වන පොලිය භූමියේ ආවස්තික පිරිවැයවත් අහිමි වන බදු පොලිය තව දෙකයි හතරවෙනි ක්‍රියාවලිය ව්‍යවසායකත්වයේ ආවස්තික පිරිවැය හෙවත්
ප්‍රාමාණික ලාභය. ලස්සන වචනයක් කියනවා. ප්‍රාමාණික ලාභය. ව්‍යවසායකත්වයේ ආවස්තික පිරිවැය හෙවත් 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 ප්‍රාමාණික ලාභය. මෙන්න මේක අපිට ගන්න. ව්‍යවසායකත්වයේ ආවස්තික පිරිවැය හෙවත් ප්‍රාමාණික ලාභය. හරිද? ව්‍යවසායකත්වයේ ආවස්තික පිරිවැය හෙවත් ප්‍රාමාණික ලාභය. මේ බලන්න හොඳට. මොකද්ද ප්‍රාමාණික ලාභය කියන්නේ? ඒ ව්‍යවසායකයාට ඊළඟ හොඳම කටයුතු ව්‍යාපාරය කළා නම් ඒකෙන් උපය ගන්න පුළුවන් ආදායය. ලාභය. ව්‍යවසායකයාට ලාභනේ ලැබෙන්නේ. හිතන්න මෙන්න මේ ව්‍යවසායකයා දැන් කරන්නේ හෝටලයක්. හෝටලෙන් 50000ක් ලාභය ගන්න. අපි අහන ඔයා හෝටලයක් දෑවේ නැත්තම් මොකද කරන්නේ? එයා කියයි හෝටලයක් දෑවේ නැත්තම් සිල්ලර කඩයක් දාන්න. ඒකෙන් ලාභය කොච්චර ගන්න පුළුවන්ද? 40000. අන්න ව්‍යවසායකයාට මේ ව්‍යාපාරය කළේ නැත්තම් ඊළඟ ව්‍යාපාරයෙන් උපයන්න පුළුවන් ලාභයට තමයි පුතේ කියන්නේ ප්‍රාමාණික ලාභය. අපි අහන ව්‍යවසායකයෙක්ගෙන් මෙහිම හිතන්න මේ හෝටලයක් කියලා. අපි අහන දැන් හෝටලේ ලාභය කීයද? 50000. අපි අහනවා ඔයා හෝටලේ දෑවේ නැත්තම් මොකද්ද පටන් ගන්න ව්‍යාපාරය? එයා කියනවා හෝටලේ පටන් ගත්තේ නැත්තම් මම පටන් ගන්නේ සිල්ලර කඩේ. අපි අහන සාමාන්‍යයෙන් ඒකෙන් ලාභ කොච්චරයි? 40000ක් වගේ. 40000ක් වගේ. අන්නේ 40000ට කියනවා පුතේ ලස්සන වචනය මොකද්ද? ප්‍රාමාණික ලාභය. ඊළඟ හොඳම ව්‍යාපාරයෙන් අලන්න පුළුවන් ලාභය. දැන් මගේ ව්‍යාපාර ටියුෂන් කඩේනේ. මං කියනකොට මම ටියුෂන් කඩයක් දෑවේ නැත්තම් මම පටන් ගන්න ඉඳපු ව්‍යාපාරය තමයි පුතේ රෙදි කඩය. මගේ දැන් ව්‍යාපාරය මොකක්ද? මගේ දැන් ව්‍යාපාර ටියුෂන් කඩේ. මම ටියුෂන් කඩේ දෑවේ නැත්තම් පටන් ගන්න ඉඳී රෙදි කඩයක්. හරි. අන්න මම කියනවා මම රෙදි කඩෙන් මට ගන්න පුළුවන් ලාභය 80000. අන්නේ 80000ට කියන වචනේ මොකද්ද? ප්‍රාමාණික ලාභය. right. ඊළඟ ක්‍රියාවේ අංක 4 අංක 5 අවසාන එක හොඳේ. අවසාන එක ආර්ථික ෂය. ආර්ථික ෂය. ආර්ථික ෂය. ආර්ථික ෂය. ආර්ථික ෂය. මම ආර්ථික ෂය වෙනම අරන් කියලා දෙනවා. ආර්ථික ෂය. ආර්ථික ෂය. sorry. හතරවෙනි එක පැහැදිලි කරේ නෑ නේද? හතරවෙනි එක පැහැදිලි කරේ නෑනේ. චූටි වාක්‍යයක් ලියන්න පුතේ. sorry. ප්‍රාමාණික ලාභය ළඟ ලියන්න පුතේ වාක්‍යයක්. ප්‍රාමාණික ලාභය ළඟ වාක්‍යයක් ලියන්න. පොඩ්ඩක් තරහන්තව කපලා යටින් ලියන්න. ව්‍යවසායකයාට ප්‍රාමාණික ලාභය ළඟ පොඩි වාක්‍යයක් ලියන්න. ව්‍යවසායකයාට මෙම ව්‍යාපාරය ආරම්භ නොකළේ නම් ව්‍යාපාරිකයාට මෙම ව්‍යාපාරය ආරම්භ නොකළේ නම් ව්‍යවසායකයාට මෙම ව්‍යාපාරය ආරම්භ නොකළේ නම් ඊළඟ හොඳම ව්‍යවසායකත්ව කටයුත්තෙන් ඊළඟ හොඳම ව්‍යවසායකත්ව කටයුත්තෙන්
ඊළඟ හොඳම ව්‍යවසායකත්ව කටයුත්තෙන් උපයාගත හැකි ආදායම. 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 right. ලියන්න පුතේ ඊට පස්සේ ආර්ථික ෂෙයර් අන්තිම එක. ආර්ථික ෂෙයර්. ආර්ථික ෂෙයර්. පුතේ පන්ති වල පොඩි ප්‍රශ්න ගැටෙන පන්ති ප්‍රශ්න දෙන්න මම විසඳලා දෙන්නම් පොඩ්ඩක් ඉස්සරහට හොඳේ. දැන්ට පොඩ්ඩක් ඉන්න. පන්ති ටයිම් ප්‍රශ්න දෙන්න දරුවෝ පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරලා දෙන්න හොඳේ. දැන් පොඩ්ඩක් ඔය ඉස්සලා ඉන්න. ආර්ථික ෂෙයර්. ඒක මම පැහැදිලි කරන්න එක ඉස්සරහට තියලා මම මෙන්න මේ කෑලි ටික මතක් කරනවා. වක්‍ර පිරිවැයට මෙන්න මේ කෑලි පහ වැටෙනවා. වක්‍ර පිරිවැයට මෙන්න මේ කෑලි පහ වැටෙනවා. කියමු කෑලි පහ. හිමිකරු ශ්‍රමයේ ආවස්තික පිරිවැය හෙවත් අහිමි වන වැටුප. ප්‍රාග්ධනීය ආවස්තික පිරිවැය හෙවත් අහිමි වන පොලිය. භූමියේ ආවස්තික පිරිවැය හෙවත් අහිමි වන බදු කුලිය. ව්‍යවසායකත්වයේ ආවස්තික පිරිවැය හෙවත් ප්‍රාමාණික ලාභය සහ ආර්ථික ෂෙයර්. අයගෙමු කෙටි කරලා කියමු එහෙනම්. අහිමි වන වැටුප, අහිමි වන පොලිය, අහිමි වන බදු කුලිය, ප්‍රාමාණික ලාභය, ආර්ථික ෂෙයර්. වක්‍ර පිරිවැයට වැටෙන කැලේ කියමු. අහිමි වන වැටුප, අහිමි වන පොලිය, අහිමි වන බදු කුලිය, ප්‍රාමාණික ලාභය සහ ආර්ථික ෂෙයර්. right. පුතේ ආර්ථික ෂෙයර් කියන්නේ මේකයි. දැන් මම මේක පැහැදිලි කරනවා. ෂෙයර් කියන්නේ මොකක්ද? මේ ප්‍රාග්ධන වත්කම් වල වෙළඳපළ වටිනාකමේ අඩුවීම. වාක්‍ය කියලා දාමු පුතේ. යම් දෙන ලද කාලයක් තුල යන යම් දෙන ලද කාලයක් තුල 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 ප්‍රාග්ධන වත්කම් වල යම් දෙන ලද කාලයක් තුල ප්‍රාග්ධන වත්කම් වල වෙළඳපළ වටිනාකමේ සිදුවන පහළ බැසීමයි. ප්‍රාග්ධන වත්කම් වල වෙළඳපළ වටිනාකමේ සිදුවන පහළ බැසීමයි. පුතේ ෂෙයර් ටික හොයන්න මෙහෙම. කොහොමද හොයන්නේ? වර්ෂය ආරම්භයේ ප්‍රාග්ධන වත්කම් වල වෙළඳපළ වටිනාකම ගන්නවා. ඔන්න ලක්ෂ 5ක්. වර්ෂය ආරම්භයේ කියන්නේ මොකද්ද පුතේ? 1.1. ජනවාරි 1 වෙනිදාට වටිනාකම කීයද? ලක්ෂ 5යි. 12.31 වටිනාකම කීයද පුතේ? ලක්ෂ 4යි. එහෙනම් ෂෙයර් වෙලා කොච්චරද පුතේ? ලක්ෂය. ෂෙයර් වෙලා කොච්චරද? ලක්ෂය. ලස්සන සමීකරණ දාලා කොටු කරන්න.
ලස්සනට සමීකරණය දාලා කොටු කරා. පැහැදිලි කරපු කරුණ පුතේ. පැහැදිලි කරපු කරුණ ආයෙ කියන්න කියලා දරුවෙක් කියන්නම්. යම් දෙන ලද කාල පරිච්ඡේදයක් තුල ප්‍රාග්ධන වත්කම් වල වෙළඳපළ වටිනාකමේ සිදුවන පහළ බැසීමයි. ආර්ථික ශේ පැහැදිලි කිරීම. යම් දෙන ලද කාල පරිච්ඡේදයක් තුල ප්‍රාග්ධන වත්කම් වල වෙළඳපළ වටිනාකමේ සිදුවන පහළ බැසීමයි. යම් දෙන ලද කාලයක් තුල ප්‍රාග්ධන වත්කම් වල වෙළඳපළ වටිනාකමේ සිදුවන පහළ බැසීමයි. සූත්‍රය ලස්සන ගන්න. වර්ෂය ආරම්භයේ ප්‍රාග්ධන වත්කම් වල වෙළඳපළ වටිනාකමෙන් අඩු කරනවා. වර්ෂය අවසානයේ ප්‍රාග්ධන වත්කම් වල වෙළඳපළ වටිනාකම. පුංචි සාරාංශයක් ගහලා පුතේ දවසේ කතාව අවසන් කරන්නයි මේ සූදානම් වෙන්නේ. පොඩි සාරාංශයක් ගහන්නයි හදන්නේ. පුංචි සාරාංශයක් ගහලා දවසේ කතාව අවසන් කරන්නයි හදන්නේ. ඍජු පිරිවැය වක්‍ර පිරිවැය වශයෙන් පිරිවැය කොටස් දෙකකට බෙදෙන බව ඔබ දන්නවා. ඒකේ ඍජු පිරිවැය කියන්නේ පිටතින් මිලටගත් සම්පත්වල වටිනාකම. වක්‍ර පිරිවැය කියන්නේ ආයතනයේ සතු සම්පත්වල වටිනාකම. ආයතනයේ සතු සම්පත්වල වටිනාකම ගන්න විදියක් නැහැනො. ඒ නිසා ගන්න පුතේ ඒවයේ ආවස්තික පිරිවැය. මෙන්න වක්‍ර පිරිවැය හැදෙන්නේ. අහිමි වන වැටුප ගන්න. ගණන් හදනකොට තමයි පුතේ මේ ටික තේරෙන්නේ හොඳේ. අහිමි වන වැටුප ගන්න. ඊට පස්සේ අහිමි වන පොලිය ගන්න. ඊට පස්සේ අහිමි වන බදු කුලිය ගන්න. ප්‍රාමාණික ලාභය ගන්න. ආර්ථික ෂය ගන්න. ආර්ථික ෂය ගන්න. ඔය ටික එකතුවට කියනවා පුතේ නමක් වක්‍ර පිරිවැය. right. ලස්සන දීලා කොටු කරන්න. තා පුංචි කරුණක් තියෙන එච්චරයි. වක්‍ර පිරිවැයට තියෙන සමාන නම් ටික ලිව්වා නැවතුණා. මේක දාගත්තා. වක්‍ර පිරිවැයට තියෙන සමාන නම් ටික දාවා වැඩේ කරා. ලස්සන දාලා කොටු කරන්න පුතේ. ගණන් හදමු. ගණන් හදනකොට සෞදා දිනේ අපි ගණන් හදන්නේ මෙන්න මේ වගේ. සෞද කරන්නේ පිරිවැයට. මම මේකේ ගණන් ටිකක් හදලා ඉවර කළාම රිවිෂන් එකට යනවා. තියරි රිවිෂන් කියලා දවස් වෙන් කරන්නේ නැහැ පුතේ. අමාරු පාඩම් අහුණාම එක දිගට කරලා ඒව ඉවර කරනවා. එහෙමයි කරන්න පුතේ. හොඳේ. right. තියරි දවසේ රිවිෂන් දවස් කියලා නැහැ. ඔබ හැම දවසකම පොත් දෙක ළඟ තියෙන්නට ඕන. ලස්සන දාලා කොටු කරන්න. දවසේ අවසානය සංසුවාන් කරන්න සූදානම් වන මොහොත. right. අහිමන වැටුප අහිමන පොලිය අහිමන බදු කුලිය ප්‍රාමාණික ලාභය ආර්ථික ෂය වක්‍ර පිරිවැය. right.
ලියන්න පුතේ යටින් තව වාක්‍යයක්. හරිද පුතේ? යටි ලියන්න. වක්‍ර පිරිවැය හැඳින්වීමට පහත වචනද භාවිතා වේ. වක්‍ර පිරිවැය හැඳින්වීමට පහත වචනද භාවිතා වේ. සමාන වචන ටික ලියලා වැඩේ වෙන කරන්න. වක්‍ර පිරිවැය හැඳින්වීමට පහත වචනද භාවිතා වේ. වක්‍ර පිරිවැය හැඳින්වීමට පහත වචනද භාවිතා වේ. වක්‍ර පිරිවැය හැඳින්වීමට පහත වචනද භාවිතා වේ. මෙන්න වචන. ආරෝපිත පිරිවැය. ගම්‍ය පිරිවැය. ගම්‍ය පිරිවැය. අදෘශ්‍ය පිරිවැය. අදෘශ්‍ය පිරිවැය. අප්‍රකාශිත පිරිවැය. අප්‍රකාශිත පිරිවැය. සැඟවුණු පිරිවැය. සැඟවුණු පිරිවැය. සැඟවුණු පිරිවැය. indirect cost. implicit cost. implicit cost. Right. Implicit cost. You understand that? හරිද පුතේ? right. දැන් පන්ති ඉවර වෙච්ච ගමන් දුවන්නේ හරිද? ඔහොම ඉඳලා ප්‍රශ්න ටිකක් අහලා निराකරණය කරගෙන යන්න ඕන. හරිද? හරි. හරි. පුතේ මගේ අරමුණ තමයි සමස්ත විෂය නිර්දේශයම ඇතුළත් වන YouTube නාලිකාවක් සකස් කිරීම. දැන් විශාල ප්‍රමාණයක් අපි ගත්ත පුතේ අද වෙනකොට තියෙනවා වීඩියෝ 204ක්. පැය දෙකේ වීඩියෝ 204ක් තියෙනවා. මගේ අරමුණ පුතේ මුළු ආර්ථික විද්‍යා විෂය නිර්දේශයේම ආවරණය වන නාලිකාවක් හදන එක. ඒකට මට ඔබේ සහයෝගය ඕන. පුතා පුළුවන් නම් මේ ගැන යාළුවෝ දැනුවත් කරලා පොඩි සහයෝගයක් දෙන්න. හරිද? සහයෝගයක් දෙන්න. වීඩියෝ බලනකොට ලයික් කරලා ෂෙයා කරලා මේ පොඩි සහයෝගයක් දෙන්න. හරිද? තේරෙනවද? ආයිබෝන්.